Hi friends, good evening to you all. As usual, today also I am going to teach you a very special sentence pattern. බසියලු දිනාටම සුබ සන්ධ්‍යාවක්. අදත් මම ඔබට ඉතාම සුවිශේෂී වාක්‍ය රටාවක් ඉගෙනීමට බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ වාක්‍ය රටාව? There is no point in doing. There's no point in doing. මොකද්ද මේකේ තේරුම? This particular expression is used to say that there is no meaning in doing a particular thing. යම් කිසි දෙයක් කෙරුවට කිසි තේරුමක් නැහැ කියන අදහස ගෙන දීමට තමයි අපි මේ ප්‍රකාශනය භාවිතා කරන්නේ. යමක් කළාට කිසි තේරුමක් නැහැ. There's no point in doing. දැන් මෙතනදී ඔබ මතක තියාගත්තු ප්‍රධානම කාරණේ තමයි නිපාත පදයට පිටිපස්සේ after the preposition in you must use a verb that ends in ing, or in other words a present participle verb or a verb that ends in ing must definitely be used after the preposition in. In කියන නිපාතයට පිටිපස්සේ අනිවාර්යයෙන්ම ඔබ අගට ing එකතු වුණ ක්‍රියාපදයක් present participle verb එකක් එකතු කරන්න අවශ්‍යයි. එතකොට අපි එහෙනම් කියන්න ඕනේ කොහොමද? There is no point in going there. එහෙ ගිහිල්ලා තේරුමක් නැහැ. අපිට කියන්න බෑ there is no point in go there කියන්න බෑ. නිපාතයේ පදයට පිටිපස්සේ in කියන නිපාත පදයට පිටිපස්සේ අගට ing එකතු වුණ ක්‍රියාපදයක් තමයි අපි අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනේ. There's no point in going there. එහෙ ගිහිල්ලා තේරුමක් නැහැ. There's no point in working here. I am given a pittance. මෙහෙ වැඩ කරලා තේරුමක් නැහැ. මට සොච්චමක් දෙන්නේ. There's no point in working here. I am given a pittance. මට සොච්චමක් දෙන්නේ. Pittance කියන්නේ සොච්චම. PITTANCE සොච්චම. Dime DIME dime. A very small amount of money. එතකොට මෙහෙ වැඩ කරලා තේරුමක් නැහැ. There's no point in working here because they give me a pittance. අපිට උදාහරණ කීපයක් බලමු. එතකොට ඔබට පුළුවන් මම මේ ඔබට ප්‍රකාශ කරන උදාහරණ ආදර්ශයට අරගෙන ඔබටම අලුත් වාක්‍ය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. අපි තව උදාහරණ කීපයක් බලමු. There's no point in talking about it now. Let bygones be bygones. There's no point in talking about it now. Let bygones be bygones. ඒ ගැන දැන් කතා කරලා තේරුමක් නැහැ. ඒ ගැන දැන් කතා කරලා පළක් නැහැ. ගිය දේවල් ගියාවේ. There's no point in talking about it now. ඒ ගැන දැන් කතා කරලා පළක් නැහැ. ගිය දේවල් ගියාවේ. Let bygones be bygones. ඒතර ගිය දේවල් ගියාවේ කියන අපි ඉංග්‍රීසියෙන් භාවිතා කරන ප්‍රකාශනය තමයි let bygones be bygones. ගිය දේවල් ගියාවේ. දැන් ඒ වගේම මේ gone කියන වචනේ භාවිතා කරන මට විශේෂ ප්‍රකාශනයක් මෙහිදී මතක් වෙනවා. අපි කියනවා in the years gone by. In the years gone by. ගෙවි ගිය වසරවලදී. ගෙවි ගිය අවුරුදුවල. In the years gone by. එකත් මතක තබා ගන්න. ගෙවි ගිය වර්ෂවලදී, ගෙවි ගිය කාලයේදී, ගෙවි ගිය වර්ෂවලදී කියලා කියන්න අපි ගන්න in the years gone by. හොඳයි. අපි තව උදාහරණ කීපයක් කරා මේක තවත් තහවුරු කර ගැනීමට අපි උත්සාහ කරමු. අපි කියනවා there's no point in going behind politicians. They don't seem to think about our grievances. එහෙම නැත්නම් they don't seem to care about our grievances. ඔවුන් අපේ දුක් ගැනවිලි ගණන් ගන්න පාටක් නැහැ. They don't seem to care about our grievances. GRIEVANCES grievances. GRIEVANCES දුක් ගැනවිලි අඳෝනා මැසිවිලි. ඒතර අපිට කියන්න පුළුවන් there's no point in going behind politicians because they don't seem to care about our grievances. ඔවුන් අපේ දුක් ගැනවිලි අඳෝනා මැසිවිලි ගණන් ගන්න පාටක් නැහැ. ඒ නිසා දේශපාලඥයෝ පිටිපස්ස ගිහිල්ලා තේරුමක් නැහැ. මෙහිදී මම ඔබට අතිරේක කාරණයක් කියන්න අපේක්ෂා කරනවා මේ politician දේශපාලනඥයෝ සම්බන්ධයෙන්. දැන් මේ වචනේ ඇත්ත වශයෙන්ම මේ වචනේට අපි යම් නිර්මාණයක් කරලා තියෙනවා මේ වචනේ හරහා. මේක ලෝක සම්මත ඇක්‍රෝනිම් එකක් නෙමෙයි. මම ඔබට කියන්න මෙන්න මෙහෙම. P politician කියද්දි P අකුරෙන් පටන් ගන්න. Politician parasitic PARASITIC පරපෝෂිත අනුන්ගෙන් යැපෙන live free of others, living free of others. You know that most of our politicians live free of others. They live at the expense of the taxpayers in this country. මේ රටේ taxpayers ලගේ ගෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ගක් වෙලාවට අනුන්ගෙන් තමයි යැපෙන්නේ. එතකොට නම් පරපෝෂිතයි, parasitic. ඕ අකුරෙන් එනවා offensive, කලහකාරී. ඒගොල්ලෝ හරිම offensive. Right? They are liable to pick quarrels.
උන් රණ්ඩු කරන්න තියෙන නැඹුරු වැඩි. they are අපි කියනවා pugnacious. PUGNACIOUS pugnacious වලියට බරයි. PUGNACIOUS pugnacious වලියට බරයි. එතකොට එමනම් P parasitic O offensive POL. එතකොට L කියන්නේ lustful LUSTFUL lustful. එතකොට POLI indecent අවිනීතයි INDECENT indecent. POLIT එතකොට POLIT පොලි POLIT. එතකොට අපි කියනවා tyrannical ආඥාදායකයි දැඩි පාලනයෙන් යුක්තයි. දැන් tyrants කියලා කියන අපි ආඥාදායකයි. despotic ruler dictator tyrants tyrannical ආඥාදායකයි. එතකොට POLITI නැවතත් අය අකුරේනවා. එතකොට immoral IMMORAL අශික්ෂිතයි immoral. එතකොට POLITIC corrupt දූෂිතයි අධර්මයෙන් උපේන CORRUPT. එතකොට POLITICI නැවතත් අය. එතකොට අපි කියනවා immodest 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 විලිබිය නැති. CIA එතකොට A adamant ADAMENT adamant මුරණ්ඩු. අවසානට එනවා නාම පදයේ non-entity NONENTITY කිසි වැදගැම්මකට නැති තැනැත්තා non-entity. එහෙමනම් පරපෝෂිත අනුන්ගෙන් යැපෙන කලහකාරී කාමුක එතකොට අවිනීත වැසියා තලා පෙලා ආඥාදායක ලෙස ආණ්ඩු පාලනය කරන එතකොට අවිනීත අධර්මයෙන් උපේන එතකොට අපිට කියන්න පුළුවන් අශික්ෂිත මුරණ්ඩු කිසි වැදගැම්මකට නැති තැනැත්තා. ඉතින් මේක ඇත්තටම ලෝක සම්මත ප්‍රකාශනයක් නෙමෙයි. නමුත් අපි නිර්මාණය කරපු එක මේක සෑම දේශපාලනඥයන්ට මේක අදාළ වෙන්නේ නැහැ. යම් 14ක් ප්‍රමාණයේ දේශපාලනඥයන්ට මේක අදාළ වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා මේ කියමනක් තියෙනවා put the country before self. තමන්ට පෙර රට තබන්න. ඒකනේ දැන් සාමාන්‍යයෙන් එහෙමනේ. නමුත් unfortunately what happens in our country is most of our politicians are in the habit of earning money or making money irrespective of what happens to the country. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ තමන්ට පෙර රට තබන්න කියලා put the country before self. නමුත් අපේ රටේ ඉන්නේ දේශපාලන භාවිතා කරමින් බලය සහ ධනය භාවිතා කරමින් රටට සිදුවන දේ නොතක සල්ලි හම්බ කිරීමේ පුරුද්දේ තමයි ඒගොල්ලෝ යෙදিলা ඉන්නේ. most of our Sri Lankan politicians are in the habit of making money irrespective of what happens to the country, right? Some of them are rogues ROGUE සමහර අය අපි කියන්නේ සාමාන්‍ය වචනේ හොරතක්කාරි ඇතැම් අය. නමුත් මේ මම කියපු කතාව හැම දේශපාලනඥයෙකුටම අදාළ වෙන්නේ නැහැ. ඇතැම් යම් සුළු පිරිසකට මේ කාරණේ අදාළ වෙන්න පුළුවන්. එතකොට ඒක මම අතිරේක කාරණයක් විදිහට ඔබට කිව්වේ මේ වචන කීපයක් ඉගෙන ගැනීම සඳහා. එතකොට මම තව උදාහරණ කීපයක් ඔබට කියන්න කැමතියි. ඊට අමතරව තවත් මට මතක් වෙන ඔබට වචන කීපයක් දෙනවා. අපි කියනවා political henchman දේශපාලන හෙන්චයියා. political henchman දේශපාලන හෙන්චයියා. එතකොට political stooges STOOGES දේශපාලන පන්දම්කාරයෝ ආවතේවකාරයෝ political stooge මුට්ටියෝ කියලා කියන්නේ අපි political stooges. එහෙම නැත්නම් අපි කියනවා political underlings දේශපාලන ගැත්තෝ. එතන නැත්නම් political hirelings දේශපාලන ගැත්තෝ. political underlings political hirelings political lackeys දේශපාලන ගැත්තෝ ගැතිකම් කරන්නෝ. එතකොට නැත්නම් අපි කියනවා flunky කියන්නේ FLUNKY පහත් සේවකයා. එතකොට political hooligans දේශපාලන පහ දඩයෝ. එතකොට political yes men දේශපාලන එහෙයියෝ yes men yes men MEN හැම දෙයකටම yes කියනවා. කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. එතකොට ඔන්න එනම් වචන මතක තියාගන්න political hooligans දේශපාලන පහ දඩයෝ, political henchmen දේශපාලන හෙන්චයියෝ, political hirelings දේශපාලන ගැත්තෝ, political underlings දේශපාලන ගැත්තෝ, political hooligans දේශපාලන පහ දඩයෝ, political lackeys දේශපාලන ගැත්තෝ. එතකොට
political yes men ඔය වගේ වචන අපිට ගන්න පුළුවන්. ඉතින් අපේ වචන මාලාව වැඩි දියුණු කර ගැනීමට අපි නිරන්තරවම උත්සාහ කරන්න අවශ්‍යයි. යම්කිසි හෝ උපක්‍රමයක් භාවිතා කරලා. මේ වගේ කෙටි කිරීම් අපි නිර්මාණය කරපු ඒවා ගොඩක් තියෙනවා. අපි ඉදිරියේදී විටින් විට සාකච්ඡා කරමු. අපේ වචන මතක තියාගන්න උපක්‍රමයක් වශයෙන්. දැන් ඊළඟට තවත් උදාහරණ කිහිපයක් මම ඔබට කියන්න කැමතියි මේ ප්‍රකාශනේ භාවිතා කරලා. අපි කියනවා there's no point in repairing this wonky vehicle. There's no point in repairing this wonky vehicle. මේ කබල් ඇදවුණු වැනෙන බුරුල් කබල් වාහනේ අලුත් වැඩියා කරලා තේරුමක් නැහැ. There's no point in repairing this wonky vehicle. මේ කබල් වාහනේ අලුත් වැඩියා කරලා තේරුමක් නැහැ. There is no point in repairing this wonky vehicle. ඊළඟට අපි කියනවා there's no point in brooding over the past. අතීතය ගැන කනස්සල්ලෙන් පසු වෙලා තේරුමක් නැහැ. If you live well today, every yesterday will be a day of joy and happiness. කීමනක් තියෙනවා. ඔබ අද හොඳට ජීවත් වෙනවා නම් ඊයේ කියන සෑම දවසක්ම ප්‍රීතිමත් සහ සාර්ථක දවසක් බවට පත් වෙනවා. ඒ නිසා අද ජීවත් වෙන්න. අද දවස තුල ජීවත් වෙන්න. එතකොට එහෙමනම් there's no point in brooding over the past. අතීතය ගැන කනස්සල්ලෙන් පසු වෙලා තේරුමක් නැහැ. අපි අර කියන්නේ why worry about the past and that unseen distant future that has not come yet if today is sweet. අද මිහිරිනම් ගෙවි ගිය අතීතය ගැන ඇවිල්ලා නැති ඈත දුර අනාගතය ගැනයි කරදර වෙන්නේ. Why worry about the past that has gone by and that this unseen distant future that has not come yet if today is sweet. අද මිහිරිනම් ගෙවි ගිය අතීතයත් ඇවිල්ලා නැති අනාගතයත් ගැනයි කරදර වෙන්නේ. අද දවසේ ජීවත් වෙන්න. එතකොට ඊයේ කියන සෑම දවසකම බොහොම ප්‍රීතිමත් දවසක් බවට පත් වේවි. එතකොට එහෙමනම් ඔබට පැහැදිලි ඇති මේ there is no point in කියන වාක්‍ය රටාව කොහොමද අපි භාවිතා කරන්නේ. මම තව උදාහරණයක් කියන්නම්. එතකොට තව තවත් ඔබට මේක මේ අවබෝධය වැඩි කරන්න අපි කියනවා there's no point in following a computer course without a sound knowledge of English. There's no point in following a computer course without a sound knowledge of English. ඉතා හොඳ ඉංග්‍රීසි දැනුමක් නැතිව පරිගණක පාඨමාලාවක් හදාarලා තේරුමක් නැහැ. There's no point in following a computer course without a sound knowledge of English. ඉතා හොඳ ඉංග්‍රීසි දැනුමක් නැතුව පරිගණක පාඨමාලාවක් හදාarලා තේරුමක් නැහැ. follow හදාarනවා. follow නෙමෙයි following. දැන් අපි මේ follow කියන වචනේ තරහා ඒ හා සම්බන්ධ වෙන මම ප්‍රකාශනක ඔබට කියන්න කැමතියි. අපි කියනවා he followed in his father's footsteps. He followed in his father's footsteps and became a business magnate before long. He followed in his father's footsteps and became a business magnate before long. ඔහු ඔහුගේ තාත්තගේ අඩිපාරේ ගිහිල්ලා වැඩි කල නොගොස් ධනකුවේරයෙක් බවට පත් වුණා. business magnate magnate. He followed in his father's footsteps and became a business magnate before long. එතකොට එහෙනම් follow in one's footsteps කෙනෙකුගේ අඩිපාරේ යනවා. අපිට කියන්න පුළුවන් she followed in her father's footsteps. එයාගේ තාත්තගේ අඩිපාරේ ගියා. එතකොට මේ වගේ ප්‍රකාශනත් අපි ඉගෙන ගැනීම වැදගත් වෙනවා. අපේ වචන මාලාව වැඩි දියුණු කර ගැනීමට අපි වාක්‍ය රටා ඉගෙන ගන්න අතරතුරම. තවත් උදාහරණ වාක්‍යයක් මම ඔබට කියන්නම්. අපි කියනවා අපි ගමුකෝ neoliberal economic policies that we tout as our main market mantra has plunged our society into an abyss of indiscipline. Therefore, there is no point in going ahead with these catastrophic economic policies which are only pro-rich. ඒක ටිකක් දිග වාක්‍යයක්. නමුත් අපි මම මේ ආධුනිකය වන ඔබට බොහොම සරලව වාක්‍ය රටා කියා දෙන අතරතුරම ටිකක් ඉඳලා හිටලා අපි ටිකක් ඇඩ්වාන්ස් වාක්‍ය ඉගෙන ගැනීමටත් අවශ්‍යයි. ඒවා අපිට තේරුම් ගැනීමට පොඩි අපහසුතා තියෙනවා. නමුත් ක්‍රමානුකූලව අපි ටිකෙන් ටික භාෂාව අධ්‍යයනය කරගෙන යනකොට අපිට දීර්ඝ වාක්‍ය ගොඩනැගීමට සංකීර්ණ වාක්‍ය ගොඩනැගීමට අදාළ දැනුම අපිට ලැබෙනවා. ඒ දැනුම ඔබට ලබා දීමට මම අපේක්ෂා කරනවා. ඒතකොට දැන් මම මේ කිව්වේ මේ අපේ එකපාරටම අපි there is no point in කියලා අදහසක් ප්‍රකාශ කරනවට වඩා අපි කතාවේදී යම් මූලික කාරණයක් ප්‍රකාශ කරලා ඊට පස්සේ මේ වාක්‍ය රටාව භාවිතා කරලා අපේ සංවාදයේ ගොඩනගනවා. දැන් අපි කියනවා neoliberal economic policies that we tout as our main market mantra have plunged our society into an abyss of indiscipline.
Therefore, there's no point in going ahead with such catastrophic economic policies which are only pro-rich. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති. ඒ කියන්නේ අපේ ප්‍රධානම වෙළඳපළ මන්ත්‍රයේ වශයෙන් අපි නිතරම තරවුකාරකම් කරන අපි මේ පෙනී සිටින මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අපේ සමාජයේ ඊටාම අවිනීත අගාධයකට ඇද දාලා තිනවා. අවිනීත අගාධයකට. an abyss of indiscipline. එම නිසා මේ පොහොසතුන්ට පමණක් පොහොසතුන්ට පක්ෂවන මෙම මහත් විපත්තිදායක ආර්ථික ප්‍රතිපත්ති සමග ඉදිරියට යන එකේ තේරුමක් නැහැ. There's no point in going ahead with such catastrophic economic policies which are only pro-rich. Pro-rich කියන්නේ පොහොසතුන්ට පක්ෂයි. PRO pro-rich RICH. pro-poor කියන්නේ දුප්පතුන්ට පක්ෂ. දුප්පතුන්ට ලැබි. අපි කියනවා pro-poor budget. දුප්පතුන්ට ලැබි දුප්පතුන් ගැන හිතන අයවැයක්. pro-poor budget. BUDGET. PRO pro-poor POOR. pro-poor budget. pro-rich economic policies. පොහොසතුන්ට පක්ෂ ආර්ථික ප්‍රතිපත්ති. එතකොට එහෙමනම් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති. නියෝ ලිබරල් ඉකොනොමික් පොලිසිස්. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති. මේ වෙළඳපළ ක්‍රමයේ මත වෙළඳපළ ක්‍රමය ලාභ උපරිමකරණය ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් ලාභ උපරිමකරණය මත පදනම් වෙච්ච මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති. ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති තමයි අපි වෙළඳපළ මන්ත්‍රයේ විදිහට අපි මතුරලා තියෙන අවුරුදු ගාණක් තිස්සේ. නමුත් ඒක අපේ සමාජයේ අවිනීත අගාධයකට ඇද දාලා තියෙනවා. මොකද මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා මොනවම් හෝ දෙයක් කරලා සල්ලි හම්බ කිරීමේ පුරුද්දේ තමයි අපි ඉන්නේ. right? ඒ නිසා නූතන මිනිහා you know that modern man is in the habit of earning money by fair means or by foul means. එහෙම නැත්නම් by hook or by crook. Right? We are in the habit of making money by hook or by crook. එතකොට අපි හිතන්නේ නැහැ අනිත් අයට මොකද we don't think about others. Right? We only think about ourselves. Right? We want to make a fast buck. අපිට ඕනේ වේගයෙන් මුදල් හම්බ කරන්න. We are running after money. Right? ඒතකොට ඒ නිසා මුදල් පස්සේ තමයි පිටු හම්බ යන්නේ. ඒතකොට මුදල් මත පදනම් වෙච්ච නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති. ඒ කියන්නේ ලාභ උපරිමකරණය මත පදනම් වෙච්ච නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති. profit maximization. Right? එතකොට අපි කියන්නේ මේ අපි කියනවා දැන් මේ අපි කියන්නේ privatization පෞද්ගලීකරණය හරහා රාජ්‍ය විශ්ලේෂණය අපි කියන්නේ සමහර අය නම් කියනවා some people say that there's a progressive shift from government driven economic sector to a private driven economic sector in Sri Lanka. There is a progressive shift from the government driven economic sector to a private driven economic sector in Sri Lanka. හැබැයි මේක ප්‍රගතිශීලී කියන්නේ රාජ්‍ය ව්‍යවසායකත්වයේ සිට පෞද්ගලික ව්‍යවසායකත්වයේ දක්වා වූ ප්‍රගතිශීලී විතන්වීමක් තියෙනවා කියලා කියන්නේ. නමුත් රාජ්‍ය ව්‍යවසායකත්වය අඩු වීම පෞද්ගලික ව්‍යවසායකත්වය තමයි ඇති වෙන්නේ. එතකොට දුප්පත් ජනතාවට මේක විශාල ප්‍රශ්නයක්. එතකොට සල්ලි මත තමයි සියල්ල තීරණය කරන්නේ මුදල් මත. එතකොට අපි කියන්නේ මේ open economic system. දැන් මට මතකයි අපි ඉස්සර භාවිතා කරනවා මේ අපි ඉස්සර කියනවා මේ අපි ඉස්සර කිව්වේ කොහොමද open all the doors and windows of your house for the wind of change to blow into your house but never allow that wind of change to take what is inside. වෙනස් වීම නැමැති සුළඟට ඔබේ ගේ ඇතුළට හමන්න ඔබේ ගෙදර සියලු දොරවල් ජනෙල් විවෘත කරන්න. නමුත් ඒ සුළඟට ඉඩ දෙන්න එපා ඔබේ ඇතුලේ තියෙන දේවල් අරගෙන යන්න. ලෝකයේ ශ්‍රේෂ්ඨ far sighted visionaries අනාගත ලෝකයේ ආශ්චර්යයන් සහ වෙනස් වීම කලින් දැකපු far sighted visionaries. There were a lot of far sighted visionaries who could foresee the imminent wonders of the future world. අනාගත ලෝකයේ ආශ්චර්යයන් කලින් දකින්න පුළුවන් වෙච්ච මහා දාර්ශනිකයෝ මහා පුරුෂයෝ හිටියා. ඔවුන් තමයි කිව්වේ open all the doors and windows of your house for the wind of change to blow into your house but never let that wind of change take what is inside as well. ඇතුළේ තියෙන දේවලුත් අරගෙන යන්න ඉඩ දෙන්න එපා. වෙනස් වීම නැති සුළඟ. ඒ කියන්නේ වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන change with the change in world. Right? While keeping your cultural, social, religious and economic identity intact. සංස්කෘතික ආගමික සංස්කෘතික දේශපාලන එහෙම නැත්නම් ඒ සියලු අනන්‍යතාවයන් ආරක්ෂා කරගැනීම වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන්න. We should change with the change in world while keeping our cultural, religious, social identity intact.
ඒ අනන්‍යතාවෙන් ආරක්ෂා කර ගැනීම. හැබැයි අපි මොකද කළේ? What should have been done gradually was done overnight. එක ක්‍රමානුකූලව කළ යුතු දෙයක් එක රාත්‍රියෙන් කළා. ආර්ථිකය විවෘත කළා. ඒතර කියන්නේ we not only open the doors and windows of our house for the wind of change to blow into our house, but also threw away what was inside as well කියලා කියන්නේ. We not only open the doors and windows of our house for the wind of change to blow into our house, but also threw away what was inside as well. වෙනස් වීම තමයි සුළඟට අපේ ගේ ඇතුළට හමන්න අපි අපේ ගෙදර දොර ජනෙල් විවෘත කෙරුවා විතරක් නෙමේ ඇතුළේ තියෙන දේවල් අල්ලලා වීසිත් කළා. ඒතර නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච මේ විවෘත ආර්ථික ක්‍රමයේ මත පදනම් වෙච්ච මේ වෙළඳපොළ මන්ත්‍රයේ මේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි අපි අනුගමනය කළේ. මේකෙන් right දුප්පත් මිනිස්සු තව තවත් දුප්පත් වෙන ක්‍රමයක් හරි. අපි ඒ ගැන වැඩිපුර සාකච්ඡා කළා. අතිරේක දැනුමකුත් ඔබට දෙන්න ඕන නිසා. එතකොට අපි දැන් නැවත අපේ වාක්‍යයට આવඩෙනවා. There's no point in doing something. අපිට කියන්න පුළුවන් there's no point in going to that English class. There's no point in going to that English class because even the teacher doesn't speak in English properly. There's no point in participating in this English class because even the teacher doesn't speak in English properly. මේ ඉංග්‍රීසි පන්තියට සහභාගී වෙලා තේරුම්න්නේ මොකද ඉංග්‍රීසි මේ ගුරුවරයාත් නිවැරදිව ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. අන්න ඒ වගේ. ඒතකොට there is no point in. අපිට ඉතින් මේ වගේ ගොඩාක් රටා වාක්‍ය ගොඩ නිර්මාණය කරන්න පුළුවන්. අපි කියනවා there's no point in going to a Middle East country. මැද පෙරදිග රටකට ගිහිල්ලා තේරුමක් නැහැ. There's no point in going to a Middle East country. මැද පෙරදිග රටකට ගිහිල්ලා තේරුමක් නැහැ. අපි කියනවා there's no point in advising him. He is incorrigible. There's no point in advising that brat. He is incorrigible. 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 මේක තේරුම having many bad qualities that can never be changed. Having many bad qualities that can never be changed. කිසිදා වෙනස් කළ නොහැකි නරක පුරුදු ගොඩාක් ඇති කියන එකයි. ඒ කියන්නේ අහකටමයි. අපි කියන you are incorrigible. ඔබ අහකටමයි. ඔබ ගන්නම දෙයක් නැහැ. එහෙනම් අපි කියන there's no point in advising this fellow. He is incorrigible. මේ හාදයට අවවාද කරලා තේරුමක් නැහැ. ඔහු මුරණ්ඩුයි. ඔහු මුරණ්ඩුයි. ඒ වගේ. ඒතර අපි තව උදාහරණයක්. There's no point in blaming her because she is innocent. There's no point in blaming her because she is innocent. ඇයට බැනලා තේරුමක් නැහැ. මොකද ඇය අහිංසකයි. බනිනවට සමාන වචන අපි ගොඩක් blame කියනවා, අපි chide කියනවා, reprove කියනවා, reproach කියනවා, reprimand කියනවා. එතකොට අපි berate කියනවා, ගරහනවා, decry කියනවා, ගරහනවා, take to task දෙහි කපනවා. අපි කියන්නේ my father will take me to task. මගේ තාත්තා මට දෙහි කපයි. I must go now. Otherwise my father will take me to task. එහෙම නැත්නම් මගේ තාත්තා මට දෙහි කපයි. Give somebody a good tongue lash. කෙනෙකුට හොඳ අපි දැන් දිවෙන් කසපහරක් දෙනවා. දිවෙන් දෙන කසපහර මොකද්ද? tongue lash. දිවෙන් දෙන කසපහර තමයි බැනීම. ඒතකොට තාත්තා මට my father gave me a good tongue lash yesterday. තාත්තා මට ඊයේ හොඳ tongue lash එකක් දුන්නා. තාත්තා මට හොඳ ටෝම බැන්නා ඊයේ. My father gave me a good tongue lash yesterday. බනිනවට වචන ගොඩක් තියෙනවා. point finger at. ඇඟිල්ල දික් කරනවා. එතකොට impeach දෝෂාරෝපණය කරනවා. ඒ වගේ වචන ගොඩක් තියෙනවා. අපි ඉදිරියේදී ඉඩ පහසු ලැබෙන විදිහට මේවා ගැන නැවත සාකච්ඡා කරමු. එහෙනම් අපි නැවතත් අපේ මාතෘකාවට එනවා නම් there's no point in තේරුමක් නැහැ. ඔබට වාක්‍ය ගොඩනගන්න පුළුවන්. අපි කියනවා there's no point in අපි කියමුකෝ there's no point in doing politics. දේශපාලනය කරලා තේරුමක් නැහැ. there's no point in doing politics. දේශපාලනය කරලා තේරුමක් නැහැ. ඒ වගේ. එතකොට අපිට ඒ වගේ වාක්‍ය ගොඩක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. කැමැති එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඔබට මේ රටාව අවබෝධ වුණා නම්. ඒ නිසා අපි කියමුකෝ තව එකක් අපි කියනවා there's no point in waiting for the bus. Right, we'll take a taxi and go home. බස් එක නිකන් මග බලාගෙන ඉඳලා තීරුම් ගන්න අපි ටැක්සි එක කරගෙන ගෙදර යමු. There's no point in waiting for the bus. We'll go on foot. එහෙම නැත්නම් අපි පයින් යමු. Go on foot. පයින් යනවා. There's no point in waiting for the bus. We'll go on foot. අපි පයින් යමු. ඉතින් එහෙමනම් මේ වාක්‍ය රටාව භාවිතා කරලා ඔබට දැන් මම හිතන්නේ අවබෝධ වෙන්න ඇති කොහොමද මේ වගේ වාක්‍ය නිර්මාණය කරන්න කියලා. එතකොට එහෙනම් there is no point in කියන ප්‍රකාශනය අනිවාර්යයෙන්ම යොදලා අගට ing එකතු වෙන ක්‍රියාපදයක් යෙදීම තමයි කරන්න ඕනේ. එතකොට ඔබට ලස්සන වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන්. එහෙමනම්
මම හිතනවා මේ පාඩමට මේ වාක්‍ය රටාවට මේ කියපු උදාහරණ ප්‍රමාණවත් කියලා. එhmenan I think all these example sentences given are enough for you to understand how this particular sentence pattern is used. So I'll meet you again tomorrow with another special sentence pattern. Goodbye.